මේ වීඩියෝ එක තුලින් අපි ඔයාලට දෙන්න යන්නේ 2018 අවුරුද්දේ සරල අනුවර්තී චලිතයේ ගැටලුවට නිවැරදි පිළිතුර ඉදිරිපත් කරන ආකාරය. මම පළමුව ගැටලුව ඔබට ඉදිරිපත් කරන්නම්. දැන් බෝඩ් එකේ තිරේ දිස් වෙනවා ගැටලුව. ඔබ ගැටලුව කියව ගන්න. මම ගැටලුව කියවන්නම්. මාත් එක්කම කියව ගන්න. ස්කන්ධයේ MOP අංශුවක් එක එකක ස්වභාවික දිග සිම්පල් A හා මාපාංකයේ MGU සමාන සැහැල්ලු ප්‍රත්‍යස්ත තන්තු දෙකක කෙලවර දෙකකට ඈත ඇත. එක තන්තුවක නිදහස් කෙලවර ඒ අචල ලක්ෂයකට හා අනෙක් තන්තුවේ නිදහස් කෙලවර කැපිටල් A ක සිරස්ව පහළින් 4 දුරකින් පිහිටි B අචල ලක්ෂයකට ඈත ඇත. රූප සටහන ඉදිරිපත් කළ දෙන රූපේ බලන්න. තන්තු දෙකම නොබුරුල්ව කැපිටල් A ට 5 බෙදීම දෙක තුනක් පහළින් අංශුව සමතුලිතව තිබෙන බව පෙන්වනවා. ඔන්න පළවෙනි කොටස අහන්නේ ඒ විදිහට. ඊට පස්සේ අහනවා B අංශුව දැන් AB මධ්‍ය ලක්ෂණ ඔසවා එම පිහිටීමේ නිසලතාවයේ සිට සීර්වෙන් මුදාහනු ලැබේ. තන්තු දෙකම නොබුරුල් හා AP තන්තුවේ දිග x වන විට ඔය දීලා තියෙන උත්තරේ බව පෙන්වන්න කියලා අපිට කියනවා. මෙම සමීකරණය ඔය දීලා තියෙන ආකාරයෙන් නැවත ලියන්න. ඊට පස්සේ x ට උත්තරය දීලා තියෙනවා ඔමේගා වර්ගය වෙනවලු. ඊට පස්සේ ගාන අපිට කියන x ඩොට් වර්ග සමානයි ඔමේගා වර්ගය වරක් c වර්ගයෙන් x වර්ගයේ සූත්‍රයේ භාවිතයෙන් මෙම චලිතයේ විස්තරය c සොයන්න. p අංශුවේ පහත්ම පිහිටීම ළඟා වන මොහොතේදී pb තන්තුව කපනු ලැබේ. නව චලිතයේදී x සමානයි a වන විට අංශුව එහි උච්චතම පිහිටීමට ළඟා වන බව පෙන්වන්න. p අංශුව x සමානයි 2යි a වූ ආරම්භක පිහිටීමේ සිට පහළට සිම්පල් a දුරක්ද ඊළඟට ඉහළට සිම්පල් a බෙදීම දෙක දුරක්ද චලනය වීමට ගනු ලබන මුළු කාලය ඔය දීලා තියෙන උත්තරේ බව තවදුරටත් පෙන්වනවා. මොනවද තමයි ගැටලුව. හරි. දැන් අපි බලමු එහෙනම් මේකේ අහලා තියෙන පළවෙනි කොටසට උත්තරේ සපයන්නේ කොහොමද කියලා. අපේ පළවෙනි කොටස අපෙන් අහන්නේ මොකද්ද? දැන් ස්කන්ධයෙන් වූ P අංශුව මේකේ ස්වභාවික දිග මේ කොටසේ ස්වභාවික දිගේ මේ කොටසේ ස්වභාවික දිගේ ආරම්භය දැන් ඇදලා තියෙන්නේ 4i දිගකට. මේ සම්පූර්ණ දිග 4i. මේක 4i දිග නම ඇදලා තියෙන්නේ. ඔහොම තියෙන අපිට කියනවා එක එකක තන්තුවක නිදහස් කෙලවර දැන් ඒ අචල ලක්ෂයකට මෙතන ගැට ගහලා තියෙනවා අනිත් එක මේ පැත්තේ B වලට ගැට ගහලා තියෙනවා. ආරම්භයේදී මේ අංශුව සම්තුලිතතාවය පිළිබඳ අවස්ථාවේදී ඒ වලින් දුර අහන්නේ. මේ සාධාරණ අවස්ථාව මම ඒකට වෙන රූපයක් කොහොමද ගන්නවා. මෙතන මෙතන ඒ ලක්ෂය. දැන් ඔන්න සමතුලිතතාවය තියෙන අවස්ථාවේදී මෙහෙම තියෙනවා. අපි તો මෙතනින් ඇති වෙන ආතති බලය T1 කියන මෙතන තියෙන ආතති බලය T2 ඊට අමතරව මෙයාගේ බර තියෙනවා පහළට mg. මෙයාගේ බර තියෙනවා පහළට mg. මේ අවස්ථාවේදී ඒ ඉඳන් මේ p අංශුවට තියෙන දුර අපි මේ දුර ගමු b කියලා. එතකොට අපි දන්නවා මෙතන ඉඳන් මෙතන තියෙන දුර 4i නේ. මෙයා 4i ඉඳලා මේ දුර අපිට ලියන්න පුළුවන් මෙයා b නම් මෙන්න මේ කොටසේ දිග 4i a ඍණ b කියලා. ඒක ලියන්න පුළුවන් අපිට 4i a ඍණ d කියලා. මේ තන්තුව දෙන්න තියෙන්නේ මේ කොටස. તો මේ තන්තු කොටසේ ස්වභාවික දිගේ මේ තන්තු කොටසේ ස්වභාවික දිගක් තියෙන්නේ. දැන් මම p සමතුලිතතාවයට p සමතුලිතතාවයට ඉහළට බල සමාන කරොත් T1 මොකද මේ චලිතයක් නැහැ සමතුලිතයි මේ සමතුලිත පිහිටීමේදී තමයි මේ දුර අහන්නේ B කියන දුර අහන්නේ. එහෙනම් අපිට ඉහළට බල සමාන කරොත් T1 සමානයි T2 දන mg. ඩෝලි යන්න පුළුවන්. T1 කියන්නේ මෙන්න මේ තන්තු කොටසේ ආතතිය මේ තන්තු කොටසේ ආතතිය T1. එහෙනම් T1 ට උත්තරය ලියුවොත් අපි දන්නවා සාමාන්‍ය ප්‍රත්‍යක්ෂ තන්තුක ආතති බලය කියන්නේ කවුද? ලැම්ඩා. ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂ මහභාගයේ ලැම්ඩා ස්වභාවික දිගේ x බෙදෙනවා වාගෙන්ද LB. මෙන්න ලැම්ඩා x යට a. එතන මේ කොටසේ අපි දන්නවා මේ ස්වභාවික දිගේ වෙච්ච මේ තන්තු කොටසේ ප්‍රත්‍යක්ෂ මහභාගයේ MD මේ ස්වභාවික දිගේ වෙච්ච
මේ තන්තු කොටසේ ප්‍රත්‍යස්ත මාපාංකය mg කියලා දාන්න කියනවා. එහෙනම් මෙතනින් කියනවා ලැම්ඩා වෙනකොට දානවා mg x කියන්නේ විතතිය. දැන් මේ යාගේ විතතිය කියන්නේ කවුද? මේ සම්පූර්ණ ඇදලා තියෙන උර b එකෙන් අඩු කරනවා යාගේ ස්වභාවික දිග. එතකොට b ඍණ a. ඒක බෙදන්න ඕනේ නැවත ස්වභාවික දිග a. ආයි ඒ විදිහට කීටුට ලිව්වොත් ලැම්ඩා කියන්නේ නැවත mg මයි. දැන් මේ තන්තු කොටසේ 4i ඍණ b ගෙන් අඩු කරන්න ඕනේ. එයාගේ ස්වභාවික දිග a. එතකොට ඇදිච්ච දිග එනවා. ඒක බෙදනවා කාගෙන්ද? a ගේ ස්වභාවික දිග. ධන mg. ඔබේ අපි ඔක්කොම mg ගෙන් බෙදාගෙන ගියොත් මුළු ප්‍රකාශනයේ mg ගෙන් බෙදලා a ගෙන් ගුණ කරගෙන ගියොත් b ඍණ a. 4i ගෙන් a ගියොත් 3i a. ඍණ b. මෙතනින් එනවා a. නම් මේක සුළු කරගත්තොත් මෙතනින් 2i b 4i a ඍණේ මෙතන 5ක් a. එහෙනම් b වලගේ එනවා 5i a බෙදීම 2i කියලා. ඔන්න පළවෙනි කොටසේ උත්තරේ අපි ලියලා ඉවරයි. b සමාන 5i a බෙදීම 2. හරි. ඊළඟට අපෙන් අහනවා දැන් p අංශුව ab වල මධ්‍ය ලක්ෂයට ඔසවා. p අංශුව ab මධ්‍ය ලක්ෂයට ඔසවා එම pt මේදී නිසලතාවයේ සිට සීලයේ උදාහරණ ලැබේ. තන්තු දෙකම නොබුරුල් හා AP තන්තුවේ දිග x වන විට ඔය දිලට උත්තරේ බව පෙන්වනවා. ඒ කියන්නේ මේ වගේ අවස්ථා දැන් අපි දැන් ගන්නවා තන්තු මෙයාව හරියටම හරි මැදට දැන් ආරම්භයේදී b කියන්නේ 5i බෙදීම 2යි කියලා ඔයගොල්ලෝ පෙන්වුවානේ දැන් b වලගේ 5i බෙදීම 2යි කියලා පෙන්වුවා. ඊළඟ මෙයාව හරියටම හරි මැදට ගේනවා. හරි මැදට ගේනවා කියන්නේ දෙකක් හේතුනට ගෙනහල්ලා අතාරිනවා. අතාරිනුනම මොකද වෙන්නේ? මේක මෙයා හරි මැද ඉන්නේ. ඇදිලා තියෙන්නේ. එතකොට මෙයා පහළට එන්න පුළුවන්. මෙතන බරක් තියෙනවනේ එන්ජි. මෙයා පහළට එනවා. එතකොට අපිට කියනවා p අංශුව දැන් AB මධ්‍ය ලක්ෂණ ඔසවා. එම pt මේදී නිසලතාවයේ සිට සීර්ය උදාහරණ ලැබේ. තන්තු දෙකම නොබුරුල් හා AP තන්තුවේදී x වන විට. එතකොට AP තන්තුවේදී x මේ අවස්ථාව x වන විට ඔය දීලා තියෙන උත්තරේ බව පෙන්වනවා. x ඩබල් ඩොට් උත්තරය. දැන් මට කියන්න දැන් මේ තන්තුවේ දිග x කියලා අපිට දෙනවා. මේ දිග x නම් මෙයාගේ ත්වරණය අපිට ලියන්න පුළුවන් x ඩබල් ඩොට් කියලා. මොකද හරි මැද තියෙන pt මේදී තමයි අතාරින්නේ මේ වගේ තැනක. දැන් මෙයා ඔය මෙතන එනකොට t කාලයකදී මෙයාගේ ත්වරණය අපිට ලියන්න පුළුවන් කාලය විසින් අවගණනය කරන විස්ථාපනයේ දෙපාරක් ත්වරණය x ඩබල් ඩොට්. මේ පැත්තේ දැන් ආකෘතිය අපි හිතමු t 1 dash t1 කියලා. t1 dash කියලා. මෙතන ආකෘතිය අපි ගමු t2 dash කියලා. ඒතර බර කවුද? mg. මම ඔය මේ අවස්ථාවට f සමාන ma දානවා. ඔය මෙතන මේ සමීකරණය f සමාන ma. f සමාන ma කියන සමීකරණය දානවා මේ අවස්ථාවට. මේව පහළට දැම්මොත්. එතකොට තියෙනවා t2 dash ඍණ t1 dash t2 dash ඍණ t1 dash ධන mg සමාන ස්කන්ධ m වාරයක් තොරණය කවුද? x ඩබල් ඩොට් කියලා එන්නේ. එතකොට t2 dash අපිට මෙයාගේ t2 dash ප්‍රකාශනය ලියන්න පුළුවන් ලැම්ඩා කියන්නේ mg. දැන් මේ ඉතින් 4i a ඍණ x එකෙන් අඩු කරන්න ඕනේ a 4i a ඍණ x කින් a අඩු කරනම තමයි මේ වැඩිච්ච දිගේ එන්නේ. ඒක බෙදුවා a කින් t1 dash. එතකොට ලැම්ඩා කියන්නේ mg x කින් අඩු කරනවා a x ඍණ a ඒක බෙදන්න ඕනේ ස්වභාවික දිග a කින් ධන mg සමානයි mx ඩබල් ඩොට්. දැන් මෙයාව අපි සුළු කරලා ඔය පෙන්වන දේ උත්තරේට යමු. mg බෙදාගෙන යනවා. හැම පදයක්ම. ඊට අමතරව මම g බෙදීම එකක් එළියට ගන්නවා. g බෙදීම එකක් එළියට ගත්තොත් මෙතනින් 4i a ඍණ a 3i a ඍණ x මෙතනින් g බෙදීම එකක් ගත්තා මෙතන ඍණ ලකුණ ඍණ x ඍණ ධන a මෙතනින් g බෙදීම එකක් ගත්තොත් මෙතනින් ධන a කියලා එනවා. සමානයි x ඩබල් ඩොට්. එහෙනම් අපිට මෙතනින් එනවා අපි පැත්ත මාරු කරලා ඉගෙන සුළු කරමු x ඩබල් ඩොට් සමානයි g යට a මෙතනින් එනවා 3i a a a එතකොට 5i a
ඍණ 2x. මම ඍණ ලකුණු එළියට ගත්තොත් x ඩබල් ඩොට් සමානයි ඍණ උත්තරේ තියෙන විදිහට අපිට ගන්න තියෙනවා ඍණ 2ක් මොකක්ද? ඍණ 2ක්. එතන ඍණ 2ක් ගත්තොත් ඍණ 2යි g බෙදීම a. මෙතන ධන x වෙනවා. ඍණ ලකුණක් ගත්තාම මෙතන ඍණ වෙනවා. එතකොට 5යි a බෙදීම 2ක් කියලා එනවා. හරි. අපිට දැන් එහෙනම් පෙන්නන දෙන උත්තරේ තියෙන්නේ ඒගොල්ලෝ කියනවා 2ක් g බෙදීම a කියන්නේ ඔමේගා වර්ගය. එහෙනම් මෙතන 2ක් g බෙදීමේට ඔමේගා වර්ගය දාන්න පුළුවන්. ඒක මේ උත්තරේ කෙලින්ම මේ පෙන්නන මෙතන x ඩබල් ඩොට් දාන 2ක් g බෙදීම a x ඍණ 5ක් a බෙදීම 2 සමානයි 0යි කියලා පෙන්නන්න තියෙන්නේ. මේක තමයි පෙන්නන දෙන උත්තරේ. ඒක තමයි බලාපොරොත්තු වෙන උත්තරේ. මෙතනට ගන්න. දැන් ඊට පස්සේ කියනවා මේ උත්තරය ඒගොල්ලෝ අපිට කියනවා මේ x ඍණ 5i බෙදීම 2 සමානයි. x ඍණ 5i බෙදීම 2 මේකේ අගය සමානයි කැපිටල් x කියලා ගන්න. එහෙනම් අරගෙන මෙයා කැපිටල් x වලින් මේ උත්තරය ප්‍රකාශ කරලා තියෙනවා. එහෙනම් ඒ සඳහා මම මොකද කරන්නේ මේක x විශේෂ අවකලනය කරොත් මෙතනින් එන x ඩබල් ඩොට් සමානයි කැපිටල් x ඩබල් ඩොට්. තව පාරක් අවකලනය කරොත් සිම්පල් x ඩබල් ඩොට් සමානයි කැපිටල් x ඩබල් ඩොට්. එම නිසා ඔයගොල්ලන්ට පුළුවන් මේ උත්තරේ ලියන්න සිම්පල් x ඩබල් ඩොට් දාන්න කැපිටල් x ඩබල් ඩොට් දාන්න 2යි g බෙදීම a. ඒගොල්ලෝ අපිට දෙනවා තව එකක් මේ 2යි g බෙදීම a කියන්නේ ඔමේගා වර්ගය. එහෙනම් එතෙන්ද දාන්න පුළුවන් ඔමේගා වර්ගය x ඍණ 5i බෙදීම 2 කියන්නේ කැපිටල් x. ඔමේගා. එහෙනම් මේක තමයි ඒගොල්ලෝ ලියන්න බලාපොරොත්තු වෙන උත්තරේ x ඩබල් ඩොට් ධන ඔමේගා වර්ග x සමාන 0 කියන. හරි. ඊළඟට අපි අහනවා මේගොල්ලෝ මේ සරල අනුවර්තී චලිතයේ දැන් p අංශුව මේ සරල අනුවර්තී චලිතයක් සිදු කරනවා. මේ සරල අනුවර්තී චලිතයේ විස්තරය අහනවා. මේ දීලා ඒක සමීකරණයක් අපිට දෙනවා. කවුද? x ඩොට් වර්ගය සමානයි. මේ සමීකරණයක් දෙනවා. x ඩොට් වර්ගය සමානයි ඔමේගා වර්ගය වාරය c වර්ගය දෙන x වර්ගය. මේ සමීකරණයේ භාවිතයෙන් මේ අනුවර්තී චලිතයේ දෙන අංශුවේ විස්තරය අහනවා. හරි. ඉතින් අපිට විස්තරයක් දැන් මේ සමීකරණය කියන්නේ මොකද්ද? නාභියේ සිට x දුරකදී ප්‍රවේගය. දැන් මෙයාගේ නාභිය අපිට හොයාගන්න පුළුවන්. මේ අනුවර්තී චලිතයේ නාභිය. හරි. මෙයාගේ නාභිය කියන්නේ එතකොට මොකද්ද? x ඩබල් ඩොට් බිඳුවට අගය. කැපිටල් x ඩබල් ඩොට් බිඳුවයි කියන්නේ සිම්පල් x ඩබල් ඩොට් බිඳුව වෙනවා. ඉතින් සිම්පල් x ඩබල් ඩොට් බිඳුව වෙන නම් මේ සමීකරණය අනුව අපිට පේනවා x සමානයි 5i බෙදීම 2යි. අපි දන්නවා සිම්පල් x සමානයි 5i බෙදීම 2 විට නාභිය පවතී. ඊට අදාළව අපි ගත්ත දැන් නාභිය පවතින්නේ කැපිටල් A වල ඉඳන් 5i බෙදීම 2 දුරකින්. අපි ඒකට පොඩි රූපයක් ඇඳගත්තොත් දැන් මෙහෙම රූපේ තියෙනවා. ඒකට හරි මැද ඉඳන් තමයි මෙයා අතෑරේ. හරි මැද තමයි ආරම්භයේ තිබුණේ අංශුව. ඊට පස්සේ දැන් නාභිය පිහිටන්නේ මෙතන ඒතකොට 2i වෙනවා හරි මැද නම්. දැන් 2i වෙනවා. ඒකට දැන් නාභිය පිහිටන්නේ මේ වගේ දැන්. ඒක තමයි නාභිය. අපිට මෙන්න මෙතෙන්දි ප්‍රවේගය මෙයාගේ බිඳුවයි. ඒ නිශ්චලතාවය නැතයි. මෙතෙන්දි මෙයාගේ ප්‍රවේග බිඳුවයි. v වලගේ බිඳුව. එහෙනම් අපි දන්නවා නාභියේ ඉඳන් ඒ බෙදීම දැන් නාභිය මෙතන නම් නාභියේ ඉඳන් මේ පැත්තට. ඒ බෙදීම 2 දුරකදී මෙයාගේ ප්‍රවේගය බිඳුවයි. අපි දන්නවා මේ කැපිටල් x වල අගය. කැපිටල් x වල අගය ඒ බෙදීම 2 විට x dots වල අගය සමානයි බිඳුව. එනගේ තත්ත්වයෙන් මේකට ආදේශ කරන්න. මෙයා බිඳුවයි මෙතන ඔමේගා වර්ගය අපි දන්නවා. ඊළඟට ආදේශ කරමු c වර්ගය හොයන්න ඕනේ. එතකොට x වර්ගය කියන්නේ a බෙදීම 2 වර්ගය. ඒ කියන්නේ a වර්ගයට 4යි. මොකෙද? අපිට මෙතනින් ගන්න ඔමේගා සමානයි බිඳුව. එහෙනම් මෙතනින් අපිට කියන්න පුළුවන් c වර්ගය සමානයි a වර්ගය බෙදීම 4යි. c කියන්නේ කවුද? a බෙදීම 2යි කියලා. එහෙනම් මේ විස්තරය a බෙදීම 2යි. හරි.
දැන් අපේ මේගොල්ලෝ අහනවා මේ අංශුවේ පහක්ම පිහිටීම. මේ අංශුවේ පහක්ම පිහිටීම. දැන් අපි දන්නවා මෙයාගේ විස්තරය A බෙදීම 2යි කියලා අපි හෙව්වා. නාභිය එතන යනකොට 5යි A බෙදීම 2යි මේ දුර. ඉතින් නම් මෙතනටම 5යි A බෙදීම 2යි ඔතන තමයි නාභිය පිහිටන්නේ. එතන ඉගෙනුවා තව 5කට මෙයා A බෙදීම 2ක් යනවා. තව 5ට A බෙදීම 2ක් යනවා. එහෙනම් පහක්ම පිහිටීම එනවා මෙයාගේ. පහක්ම පිහිටීම. මොකද එන්නේ මේ 5යි A බෙදීම 2ට එකතු කරන්න ඕනේ A බෙදීම 2ක්. එහෙනම් අපේ උත්තරය ලැබෙනවා 6යි A බෙදීම 2. ඒ කියන්නේ කවුද? 3යි A කියලා. එහෙනම් අංශුව A වල ඉඳන් 3යි A දුරකින් තමයි මෙයා 3ක් A දුර පහළට යනවා. පහළට ගිහින් තමයි ශනික නිසල පිටුවට එන්නේ. ශනික නිසල පිටුවට එන්නේ. හරි. ඊට පස්සේ අපිට කියනවා ගානේ මොකක්ද අපිට කියන්නේ? අපිට කියනවා P අංශුව ඒ පහළම පිටීම ළඟාවන මොහොතේදී PB තත්ත්ව කපනු ලැබේ. PB තත්ත්ව කපනු ලැබේ. නව චලිතයේදී x සමානයි a වන විට අංශුවේ උච්චතම පිටීම ළඟාවන බව පෙන්වනවා. P අංශුවේ පහළම පිටීම ළඟාවන විට දැන් මේ පහළම පිටීමක් හොයාගත්තා. මේක පහළම පිටීම ළඟාවන විට මොකද කරන්නේ? මේ තන්තුව මෙතනින් කපනවා. හරිද? අපිට මම ඒක එහා පැත්තේ රූපේ මම මෙතන පෙන්නනවා. දැන් ආරම්භයේදී තියෙන්නේ මෙතන හරියටම මැද ඊට පස්සේ මෙයා පල්ලෙහාට ඇදලා අදාගියහම අපි නාභිය හොයාගත්තා. එතකොට x වලගේ 5යි බෙදීම 2යි. එයාගේ පහත්ම පිහිටීම හොයාගත්තා. එතකොට මෙතන x සමානයි 3යි. මේ අවස්ථාවේ උන් තන්තුව කපනවා. තන්තුව කපනවා. ඉතින් කපලා දාන්න. කොහොමද දාන්නේ? ඉතින් මෙයාව කැපුවාම නෝ අයින් කරනවා. ඔන්නක දැන් අර එතකොට දැන් නෝ තියෙන්නේ. එතකොට මෙයා මොකද වෙන්නේ? දැන් ඉහළට යනවා. ඒකේ සාධාරණ අවස්ථාවක් ගමු. ඒ ඉහළට යන එක උන් සාධාරණ අවස්ථාවක් ගන්න. එවිට මෙතන ඉඳන් මම දිගමයි නම් ඔහොම x කියලා. x කියන්නේ විචාරය. ඒ වගේ. දැන් මෙයාගේ වර්ග දිනනවා පහළට mg. මෙතන තියෙනවා ආතති බලය අපි මේක t කියලා. එතකොට මෙයාගේ ත්වරණය අපි ලියන්න පුළුවන් x ඩබල් ඩොට් කියලා. හරි. මම මේ අවස්ථාව දාන f සමාන ma. මේ අවස්ථාවේ f සමාන ma දැම්මොත් එතනින් එන mg පහළට දාන්න. mg ඍණ t I එච්චරයි mg ඍණ t බාහිර බල සමාන ස්කන්ධයෙන් වැඩි කිරීම ත්වරණය x ඩබල් ඩොට්. අපි t ට ප්‍රකාශනය ලියමු. t කියන්නේ මේ ප්‍රත්‍යස්ත තන්තුවේ ආතතිය. අපි දන්නවා මේ පැත්තේ මේ තන්තුව එල්ලුවා මෙතන කැට ගහුවා මේ කොටස දිග ස්වභාවික දිග එන්නේ. එතකොට දැන් මෙතන x තියෙන්නේ x ඍණ යාගේ ස්වභාවික දිග එක බෙදන්න ඕනේ කාගෙද? a ස්වභාවික දිග m x ඩබල් ඩොට් m කොහොමද ලැම්ඩා කියන්නේ අමතක කරලා මෙතන mg ඍණ ලැම්ඩා වාරයක් ලැම්ඩා කියන්නේ mg නේ. ලැම්ඩා කියන්නේ mg x ඍණ යන්නේ. එහෙනම් අපිට අයින් කරලා දාන්න පුළුවන් ඔක්කොගෙම මෙතනින් g බෙදීම එකක් එළියට ගන්න. ඍණ g බෙදීම එකක් එළියට ගන්න. ඍණ g බෙදීම එළියට ගත්තොත් මෙතන x ඍණ a. මෙතනින් ඍණ a සමානයි x ඩබල් ඩොට්. එහෙනම් මෙතනින් අපිට ලැබෙනවා x ඩබල් ඩොට් සමානයි ඍණ g බෙදීම a x ඍණ දෙකක් a කියලා. x ඍණ දෙකක් a කියලා. ඒ අවස්ථාවේදී අංශුවේ සරල අනුවර්ති චලිතයට අණුව ලාක්ෂණික සමීකරණ මේ හැටි එනවා. x ඩබල් ඩොට් ඍණ g බෙදීමේ x ඍණ දෙකක් කියලා. හරි. දැන් ඒගොල්ලෝ අපෙන් අහනවා මෙතනින් පස්සේ දැන් මේ නව දැන් තත්ත්ව කැපුවට පස්සේ ඉස්සර අනුවර්ති චලිතේ අලුත් නව සරල අනුවර්ති චලිතේ. මේ නව සරල අනුවර්ති චලිතයට අදාළව මේ අංශුවට යන්න පුළුවන් උපරිම උස. මෙහාට යන්න උපරිම උස x සමාන a කියලා පෙන්නන්න. x සමාන a කියලා පෙන්නන්න තියෙනවා. ඉතින් මේක දැන් අනුවර්ති චලිතයේ ලාක්ෂණික සමීකරණයක් හැටි කියලා අපි ඉස්සෙල්ලා පෙන්නුවා නැවත. මේක දැන් සරල අනුවර්ති කියලා මෙහෙම කියලා පෙන්නන්නත් පුළුවන්. සමහරවිට මාකින් වලදී ඒකට බලාපොරොත්තු වෙනවා මේකත් නැවත අනුවර්ති චලිතයේ හැටි බව පෙන්වන්න. ඉතින් මම මෙතනින් ගන්නවා g බෙදීම aට අපි හිතමු ඔමේගා 1 වර්ගය කියලා. x ඍණ දෙකක් සමානයි y කියලා ගන්න. එතකොට අර x ඩොට් සමානයි y ඩොට් වෙනවා.
y dot වෙනවා මේක සිම්පල් y කියලා නම් ගන්න. එතකොට x double dot සමානයි y double dot. එතකොට අපි ලියන්න පුළුවන් y double dot සමානයි ඍණ ඔමේගා වර්ගය ඍණ ඔමේගා 1 වර්ගය වරක් y කියලා. ඔන්න ඔය නේද? එහෙනම් අපි දන්නවා මේක දැන් චලිතයේ සරල අනුවර්තී. දෙමිනිසා චලිතයේ සරල අනුවර්තී. දැන් නාභිය සඳහා ඒ නව සරල අනුවර්තී නාභිය සඳහා මොකද කරන්නේ ඔයගොල්ලෝ y double dot බිඳුව කරනවා. y double dot බිඳුව එන්නේ මොකක් වුණොත් x double dot බිඳුව විතර. x double dot බිඳුව එන්නේ x සමානයි 2යි වෙන්නේ. එහෙනම් x සමානයි 2යි තමයි නාභිය. නව නාභිය ලක්ෂ හොයාගත්තා x සමානයි 2යි. දැන් යාගේ විස්තර හොයා ගන්නවා. මෙයාගේ විස්තර හොයා ගන්නවා. අපි කොහොමද බලන්නේ විස්තර හොයන්නේ? හරි. දැන් මේ නව සරල අනුවර්තනයේ විස්තරය හොයාගමු. නාභිය දන්නවනේ. අර ඉස්සෙල්ල වගේම අපි එතන මේකේ ලියන්න පුළුවන්. මෙයාගේ විස්තර හොයාගන්න ඉස්සෙල්ලා මම මේක සමීකරණයක් ලියනවා. y dot ගේ වර්ගය සමානයි ඍණ ඔමේගා 1 වර්ගය. මම විස්තරය කැපිටල් මෙතන මම ගන්නවා විස්තරය d කියන එක කැපිටල් d කියන විස්තරය d කියලා අරගන්නවා. ඍණ ඕනගේ අර y වර්ගය මේ හැටි ගන්න. මේ ආකාරය. දැන් අපි දන්නවා හරියටම දැන් අර තන්තුව මෙයාව දැන් කැපෙන මොහොතේදී y dot වල අගේ බිඳුවයිනේ. කපන මොහොතේ x dot බිඳුවයි ඒ කියන්නේ y dot බිඳුව. අපි දන්නවා x සමානයි 3යි a විට අප කරනද x dot බිඳුවයි y dot අගේ බිඳුවයි. දැන් x 3ක් a දානවා කියන්නේ y වල අගේ a කියන්නේ. අපිට y සමානයි කවුද a වෙන්නේ. එහෙනම් අපිට එනවා මෙතනින්. එහෙනම් බිඳුවයි ඍණ ඔමේගා 1 වර්ගය d ඍණ a වර්ගය. එහෙනම් මෙතනින් එනවා d සමානයි කවුද a කියලා එනවා. ඒක තමයි විස්තරය. මේක තමයි විස්තරය. ඔන්න ඒ සරල අනුවර්තනයේ විස්තරය ඒ කියන්නේ නව අවස්ථාවක්. මම මේක රූපයක් ඇඳලා ඔබට හොඳ විශ්ලේෂණය විස්තර කරන්න. දැන් මෙහෙම තියෙනවා. මෙතෙන් තමයි අපුවේ මෙතෙන් යාගේ 3ක් a වුණා. x සමානයි 3ක් a. අපි නාභිය හොයාගත්තා. මෙයාගේ හරියටම නාභිය ආවේ x සමානයි 2යි a. නාභිය ආවේ x සමානයි 2යි a. එතකොට මෙයා 3ක් a මෙතන a. මෙතන ඇති මෙතන තමයි නාභිය. එතකොට x සමානයි 2යි a නාභිය වෙනවා. එතකොට මෙයාගේ විස්තරය කියන්නේ a වෙනවා. විස්තරයගේ a. එතකොට මේ පැත්තට යන්න පුළුවන් මේවනේ හරියටම. නම් මෙතෙන් දෙනකොට එතකොට මෙතන x සමානයි a විට අපි දන්නවා මේ විස්තරය මෙයා හින්දා මෙයාගේ ප්‍රවේගය මෙතන බිඳුවයි. මෙතන ප්‍රවේගය බිඳුවයි. එහෙනම් මෙයාට යන්න පුළුවන් උපරිම උස කවුද? a. මෙහෙම දැන් උත්තර දෙගත්තොත් ඕකනේ. මෙයාට උපරිම උස a. මෙතන ප්‍රවේගය බිඳුවයි. එහෙනම් අපි දන්නවා එම නිසා x සමානයි a විට අංශුව උච්චතම ලක්ෂයට ළඟා වෙනවා. උච්චතම ලක්ෂයට ළඟා වේ. උච්චතම ලක්ෂයට ළඟා වේ. හරි. දැන් අවසාන වශයෙන් මේ ගැටලුවේ අහනවා මේ ප්‍රශ්නයක්. ඒ කියන්නේ අංශුවට අපෙන් අහන්නේ p අංශුව x සමානයි 2යි a වූ ඒ ආරම්භක පිහිටීමේ සිට පහළට a දුරක්ද ඊළඟට a බෙදීම දෙක දුරක්ද චලනය වීමට ගනු ලබන මුළු කාලය ඔය ජීවිතේ උත්තරේ බව තවදුරටත් පෙන්නනවා. එතකොට අපි දන්නවා අංශුව ආරම්භයේ මෙතන තිබුණේ මුලින්ම පටන් ගන්න මෙහෙම තිබුණේ. මෙතන ඉඳන් a බෙදීම දෙක දුරක් පහළට යාමට ගතවන කාලය අහනවා. එතන a බෙදීම දෙක දුරක් පහළට යාමට ගතවන කාලය. අපි පළවෙනි අවස්ථාවේදී සරල අනුවර්තනයේ නාභිය ඔයගොල්ලෝ මතකයි තියෙන්නේ. ඒ අවස්ථාවේ නාභිය කවුද? 5යි a බෙදීම 2 කියලා. 5යි a බෙදීම 2. එතකොට x සමානයි 5යි a බෙදීම 2 කියන්නේ මෙතන. මෙතන නාභිය. එහෙනම් ආරම්භයේ ඉඳන් a බෙදීම ආරම්භයේ ඉඳන් අපි ගන්නේ ආරම්භයේ ඉඳන් a දුරක්. ආරම්භයේ ඉඳන් a දුරක්. මෙතන ඉඳන් a දුරක් කොහොම පහළට එනවා. ආරම්භයේ
මෙහෙම ඒකත් කරන අපි දන්නන්නේ මේ නාභිය දන්නවා පළවෙනි අවස්ථාව මම කියන්නේ මුල්ම අවස්ථාවේ කියන තන්තුව කපන්න ඉස්සෙල්ලා ඔයගොල්ලෝ ඉගෙන ඒක හෙව්වා නාභිය 5යි විදිය 2යි විස්තාරයේ විදිය 2යි කියලා. මම එතකොට නාභිය කේන්ද්‍රයේ වෙච්ච විස්තාරය අරගෙන උත්තර ගැහුවා. ඒ අවස්ථාවට මේ ටික උත්තර ගන්න මේ තාම කොටස ඉස්සර මේ ටික ගත්තා කොහොමද? ඒතර මෙයා මෙතන ඉඳන් මෙතෙන් එනවා කියන්නේ වෘත්ත චලිතය අංශුව මෙතන ඉඳන් මෙතෙන්ට එනවා. එහෙනම් x සමානයි 2යි a වල ඉඳන් x සමානයි 3යි a ට. එහෙම ගන්න කාලය. x සමානයි 2යි a සිට x සමානයි 3යි a දක්වා ඒමට කාලය. ඒක t1 කියලා ගමු. ඔය t1 වල අපිට ගන්න පුළුවන් අංශුව මෙතන ඉඳන් මෙතෙන් එනකොට අදාළ වෘත්ත චලිතය අංශුව හරියටම මෙන්න මේ අර්ධ වෘත්තාකාර ඡාපයේ ගෙවා යනවා. ඒ කියන්නේ 5 radians යනවා 5. ඒක බෙදන්න ඕනේ ඒ අවස්ථාවේදී විස්තාරය ඒ අවස්ථාවේදී කෝණික වේගය ඔමේගා දී. ඔමේගා. අපි ඔමේගා හොයලා තියෙන්නේ. අපි පස්සේ ඔමේගා ආදේශ කරමු 5. ඒ අවස්ථාවේ මතකයි ඔමේගා වලගේ අපිට ආවේ ඒ අවස්ථාවේ ඔමේගා වලගේ ආවේ 2g බෙදීම a. එකකට ඔමේගා හින්දා එතන මේක ලියන්න පුළුවන් a යට 2ක් දීගේ මූලය කියලා. a යට 2ක් දීගේ මූලය කියලා එනවා ඒ අවස්ථාවේ. ඒ යට 2යි. එහෙනම් අපිට ඒ අවස්ථාවේ කාලය එනවා 5 වරක් ඒ යට 2යි කියලා එනවා. ඊට පස්සේ යනවා දැන් ඔන්න මේ යුගේ ආරම්භයේ ඉඳන් ඒ දුරක් ඒකට ගතන කාලය. ඊළඟ අපිට කියනවා ඊළඟ අවසාන වශයෙන් අපිට කියනවා යා මොකද්ද? ඒ දුරත් ඊළඟට ඉහළට ඒ විදිහට දෙක දුරක්ද? දැන් මෙතන ඉඳන් ඉහළට ඒ විදිහට දෙකක් යනවා. මෙතන ඉඳන් ඉහළට ඒ විදිහට දෙයක්. මම කළු පෑනේ මේ පෙන්නනවා. මෙතන ඉඳන් මෙයා ඉහළට යනකොට තමයි එයාගේ නාභිය වෙනස්නේ. මෙයාගේ නාභිය මෙයා. මේ කළු පාටින් එතකොට. එහෙනම් මෙතන ඉඳන් ඉහළට ඒ විදිහට දෙකක් යනවා කියන්නේ. අපි බලන උච්චලිත අංශුව මෙතන ඉඳන් මෙහෙම ගත්තාම මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට යනවා. මෙන්න මේ ඡාප කොටස ගෙවා යාම කරන කාලය. ඒක හොයන්න පුළුවන්. මෙන්න මේකේ ආකරණ ගත්තොත් මෙයාගේ අරේ දෙකක් ඒ කියන්නේ මේ අවස්ථාවේ විස්තරය අපි හෙව්වනේ විස්තරය දෙකක් a කියලා. විස්තරය a කියලා. මේ අවස්ථාවේ විස්තරය a. මේ අවස්ථාවේ විස්තරය a. මේ දුර අපි දන්නවා a බෙදීම 2යි. එහෙනම් මෙතන කෝණය අපි ගත්තොත් ඇල්ෆා කියලා. cos ඇල්ෆා කියන්නේ කවුද? මෙතන a බෙදීම 2යට a. ඒ කියන්නේ භාගයයි ඇල්ෆා කියන්නේ 5 බෙදීම 3යි. එහෙනම් 3යි a වල 3යි a බෙදීම 2 3යි a වල ඉඳන් 5යි a බෙදීම 2ක්. නේද? එහෙනම් ඉහළට නැත්නම් අවසානයේ අපිට ලියන්න පුළුවන්. අවසාන වශයෙන් අපිට ගන්න පුළුවන් 3යි a සිට 5යි a බෙදීම 2 දක්වා ගන්න. x සමානයි 3යි a සිට x සමානයි 5යි a බෙදීම 2 දක්වා කාලය ඒක t2 කියලා ගත්තොත් t2 සමානයි. එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට යනවා මෙහෙම මුත්තල් යනවා කියන්නේ අණුවට චලනය මෙන්න මේ ඡාපේ ගෙවයි. මෙන්න මේ ඡාපේ. එතකොට මේ කෝණික ස්ථාපනය ඇල්ෆා. එහෙනම් ඇල්ෆා බෙදීම ඔමේගා. ඇල්ෆා කියන්නේ කවුද? 5 බෙදීම 3. ඔමේගා කියන්නේ අතන මේ අවස්ථාවේ ඒක ඔමේගා 1 නේ. ඔමේගා 1. එහෙනම් 5 බෙදීම ඔමේගා 1. ඔමේගා 1 කියන්නේ ඔයගොල්ලෝ හෙව්වා ඔමේගා 1 කියන එක අපි ගත්තේ මෙන්න මෙතන ඉගෙන ආගේ g බෙදීම ඒකේ මූලය වර්ගමූලය ඔමේගා 1 කියන්නේ. එතකොට එකයට ඔමේගා 1 හින්දා ඒක ලියන්න පුළුවන් a බෙදීම g ගේ මූලයේ 5 බෙදීම කෝණය 5 බෙදීම 3 ආවේ. අල්ෆා කියන්නේ 5 බෙදීම 3යි. 5 බෙදීම 3. එහෙනම් මුළු කාලය අහනවා. චලිතයේ මුළු කාලය අහන්නේ. එහෙනම් මම මෙතන මේ ටික මකලා ලියන්න. මුළු කාලය. නිසා අදාළ මුළු කාලය. ඒක t0 කියලා ගත්තොත් t0 සමානයි t1 දැන් t2. t1 කියන්නේ 5 a යට 2ක් g ගේ වර්ගමූලය. t2 කියන්නේ 5 බෙදීම 3 a බෙදීම g ගේ වර්ගමූලය. උත්තරේ කියන විදිහට අපි සුදු කරගත්තොත් එන්නම ඉතින් උත්තරේ මොකක්ද තියෙන්නේ?
5 බෙදීම 3ක් එළියට අරගෙන තියෙනවා. ඊට අමතරව A යට 2g ගේ වර්ගමූලයක් එළියට අරන් තියෙනවා. මෙහෙම. එතකොට 5 බෙදීම 3ක් මෙතන නෑ. ඒතර මෙයා 3ෙන් ගුණ වෙන්න ඕනේ. මේ ටික එළියට ගත්තා. මෙතනින් 5 බෙදීම 3ක් එළියට ගත්තා. A යට 2g ගේ මූලෙ ගත්තා. එතකොට තව මෙතන උඩ මූල දෙකක් එනවා. එහෙනම් මූල දෙකක් එන්න ඕනේ. එහෙනම් අපිට දතවන මුළු කාලේ අදාළ මුළු කාලේ ලැබෙනවා 5 බෙදීම 3 වර්ගමූල ඇතුලේ එන දෙකක් දී වරක් පොදන මූල දෙකක්. මේක තමයි අවසාන උත්තරය. ඒක තමයි 2018 අවුරුද්දේ සරල අනුමත විද්‍යාලයේ ගැටලුවේ පිළිතුර. හරි මම හිතනවා ඔයාලට මේක පැහැදිලි වුණා ඇති කියලා. තව පාරක් හොඳට මේ උත්තරේ ඔයගොල්ලෝ විමර්ශනය කරලා බලන්න. ඒත් මම හිතන්නේ ඔබට තව දුරටත් මේක අවබෝධයකට ගන්න පුළුවන්. හරි බොහොම ස්තුතියි.